අයිබෝන් එතකොට ළමයි මේ අද වාට 9 ශ්‍රේණිය දැන් ගිය අවුරුද්දේ 8 ශ්‍රේණිය ලැබුණ ළමයිට අද තමයි 9 ශ්‍රේණිය පටන් ගන්න මුල්ම දවස. හරි. එහෙනම් 8 සිට 9ට සමත් වෙන ළමයිට තමයි අද ක්ලාස් එක පටන් ගන්නෙ. හරි. ඒ කියන්නේ ඔයාලා ඊටකටම 9 ශ්‍රේණිය තමයි දැන් පටන් ගන්නෙ. හරි. එතකොට ළමයි මේ ඔයාලා ළමයි අපි ටියුට් එකක් කියවලා තිබුණා. ඒක PDF කරලා දැම්මේ ළමයි ඉන්සරේ. ඒක ලස්සන ටියුට් එකක් වහලා ඒවල තිබුණා. ඒක ඉතින් ළමයි ගොඩක් අයට මේ print කරගන්න වෙලාවක් තුනේ නැහැ. ඔය මුල් සතිය අපි මොකද දැනුවත් කිරීමක් කරේ නැහැ. ඒක නිසා ළමයි මේ ටියුට් එක තියෙන ළමයි ටියුට් එකේම උත්තර ලියන්න පුළුවන්. ඒ ටියුට් එක නැති ළමයිට මම බෝඩ් එකේ ළමයි ගාන දාන්නම්. දාලා පාඩම කියලා දෙන්නම්. එතකොට මේ 9 ශ්‍රේණිය මුල්ම පාඩම ළමයි සංඛ්‍යා රටා කියන පාඩම. එතකොට මේ ටියුට් එක ළමයි සියලුම ළමයිට අද රැයට දාන්න ඊළඟ දවසේදී ඔයාලා ටියුට් එක ළමයි print කරලා තියාගන්න ඕන. මේක print කරලා ළඟ තියාගන්න. අදට විතරක් ළමයි ටියුට් එක නැතුව කියලා දෙන්නම්. බලන්නකෝ. එහෙමයි. ඔයාලා ඉස්සෙල්ලම තියෙන පාඩම ළමයි සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. හරි. ඔයාලා මතකද ළමයි මේ 8 ශ්‍රේණියේ පළවෙනි පාඩමත් සංඛ්‍යා රටා පාඩම තමයි. ඔයාලා 8 ශ්‍රේණිය ඉගෙන ගත්තනේ. 8 ශ්‍රේණියේ ළමයි පළවෙනිම පාඩම සංඛ්‍යා රටා. හරි. ඒතර මෙහෙමයි. මේ බලන්නකෝ. දැන් මේ තියෙන ළමයි තුනේ ගුණාකාර රටාව නේද? බලන්න. 3 6 9 12. 3 6 9 12 කියන්නේ ළමයි තුනේ ගුණාකාර රටාව. හරි. ඔයාලට මතකද ළමයි මේ වගේ සංඛ්‍යා රටාවලට තියෙනව නේද සාධාරණ පදයක්? මේ වගේ සංඛ්‍යා රටාවලට තියෙනවා ළමයි සාධාරණ පදයක්. හරි. මේ තුනේ ගුණාකාර රටාව නිසා 3 6 9 12 කියන්නේ තුන්වර චක්‍රයනේ. කියන්නේ තුනේ ගුණාකාරනේ. ඒතර මේක සංඛ්‍යා රටාවේ ළමයි සාධාරණ පදය. 3යි. අන්න මතකද? මේක සාධාරණ පදේ ළමයි 3යි. තව එකක් ගමු. අන්න මේ තියෙන ළමයි දෙකේ ගුණාකාර රටාව. දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර රටාව මේ 2 4 6 8. දැන් මේ තියෙන දෙකේ ගුණාකාරනේ. ඒතකොට දෙකේ ගුණාකාර නම් ළමයි මේකේ සාධාරණ පදය 2යි. දෙකේ ගුණාකාර නම් මේකේ සාධාරණ පදය 2යි. හරි. අන්න දෙකේ ගුණාකාර නම් ළමයි මේකේ සාධාරණ පදය 2යි. දැන් මම තව සංඛ්‍යා රටාවල් ලියමු නේ බලන්න. මෙන්න මේ සංඛ්‍යා රටාව 5 10 15 20. මේ සංඛ්‍යා රටාවේ තමයි සාධාරණ පදය. මට chat එකට දාන්න ගාලා. සාධාරණ පදේ ගන්න chat එකෙන්. මේක සාධාරණ පදේ ගන්න chat එකෙන්. ආවා very good very good. හරි. ඒතර මේක ළමයි මේ පස්වර චක්‍රෙනේ මේ තියෙන්නේ. මේ පස්වර චක්‍රයේ තියෙන ළමයි මේකේ සාධාරණ පදේ 5යි. අන්න
තුනේ ගුණාකාර නම් සාධාරණ පදේ 3යි. දෙකේ ගුණාකාර දුන්නොත් 2යි. පහේ ගුණාකාර දුන්නොත් ළමයි 5යි. හරි. ඒතර ඒ වගේ සංඛ්‍යා රටාවල සාධාරණ පදය ඔයාලට 8 ශ්‍රේණියේදී කියලා දුන්න නේද ළමයි? ඒ වගේ සංඛ්‍යා මේ වගේ සංඛ්‍යා රටාවල සාධාරණ පදේ 8 ශ්‍රේණියේදී කියලා දුන්න නේද? තුනේ ගුණාකාර නම් සාධාරණ පදේ 3යි. දෙකේ ගුණාකාර නම් සාධාරණ පදේ 2යි. පහේ ගුණාකාර වල සාධාරණ පදේ 5යි. හරි. ඊට පස්සේ ළමයි මම ඔයාලට දෙනවා මේ ගුණාකාර නොවන ඒවා. මේ බලන්න. මෙන්න මේ රටාව පොඩ්ඩක් බලන්න. හරි. මෙන්න මේ රටාව ළමයි එහෙම කිසිම ගුණාකාරයක් නෙවෙයි නේද? බලන්නකෝ. මෙන්න මේක බැලුවොත් ළමයි. දැන් මේ රටාව බැලුවොත් ළමයි දෙකේ ගුණාකාරවත් තුනේ ගුණාකාරවත් ඒ කිසිම ගුණාකාරයක් නෙවෙයි ඒක. හරි. එතකොට මෙන්න මේ වගේ ළමයි කිසිම ගුණාකාරයක් නොවන සංඛ්‍යා රටාවල මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවල සාධාරණ පදේ හොයන හැටි තමයි 9 වසරේදී කියලා දෙන්නේ. බලන්න. දැන් 8 වසරේදී තිබුණ ළමයි කෙලිම 5 ගුණාකාර 3 ගුණාකාර 2 ගුණාකාර ඒ වගේ රටානේ. දැන් මේ තියෙන රටා ළමයි 2 ගුණාකාරවත් 3 ගුණාකාරවත් ඒම නෙවෙයි. හරි. ඒතර මෙන්න මේ වගේ රටාවක ළමයි සාධාරණ පදේ හොයන විදිය මම දැන් කියලා දෙන්නම්. හරි. සුට්ට බෝඩේ බලයි. බෝඩේ බලයි. ළමයි එකට 3ක් එකතු කරාම නේද 4 හැදෙන්නේ. ගොඩක් ළමයි ටියුට් එක අපි දැම්මේ නෑ. හිතා ඉන්නකො. හරි. එතකොට ළමයි මේ බලන්න. දැන් මේක 3 ගුණාකාරවත් 5 ගුණාකාරවත් නෙවෙයි. 1 4 7 10. නමුත් මේක වැඩි වෙන්නේ ළමයි 3න් 3ට නේද? නේ? 1ට 3ක් වැඩි වුණාම 4යි. 4ට තව 3ක් එකතු වුණාම 7යි. 4 3ක් එකතු වුණාම 10යි. ඒතර මේක ළමයි සෑම පදයක්ම 3න් 3ට නේද වැඩි වෙන්නේ? දැන් මේ රටාව බැලුවා ළමයි මේක 3න් 3ට තමයි වැඩි වෙන්නේ. හරි. එහෙම 3න් 3ට වැඩි වෙනව නම් ඔන අනිවාර්යයෙන්ම තුනේ ගුණාකාර රටාව ලියන්න. දැන් මේක 3න් 3නේ වැඩි වෙන්නේ පැහැදිලි නේද? 1ට 3ක් එකතු කරාම 4යි. 4ට 3ක් එකතු කරාම 7යි. 4ට 3ක් එකතු කරාම 10යි. 3 3නේ එකතු වෙන්නේ. එහෙම 3 3 එකතු වෙනවා නම් ඔයාලා ලියන්න ඕන තුනේ ගුණාකාර රටාව. 3 6 9 12 බලන්න. තුනේ 3 වැඩි වෙන නිසා ළමයි මේ තුන් වරච්චයක් කරේ අපි ලියාගත්තා. තුනේ ගුණාකාර රටාව ලිව්වා. එතකොට අපි දන්නව නේද ළමයි මේ තුනේ ගුණාකාර රටාවේ මේ තුනේ ගුණාකාර නම් මේකේ සාධාරණ පදේ 3යි එන්නේ නේද? තුනේ ගුණාකාර රටාව ලිව්වොත්
ඒක සාධාරණ පදයේ 3යි. ඊට පස්සේ මේ බලන්න. ඊට පස්සේ ළමයි මේ තුනේ ගුණාකාර නම් සාධාරණ පදයේ 3යි. ඊට පස්සේ මේක බලන්න ළමයි මේකේ තියෙන පොඩි සම්බන්ධයක් මේ බලන්න. මෙතන 3 තියෙන්නේ මෙතන 1 තියෙන්නේ. මේ 3ට වඩා මේ බලන්න. මේ 3න් 2ක් අඩු කරොත් නේද මේකෙන්. මේ බලන්න. මේකට වඩා මෙතන 2කින් අඩුයි. මෙතන 6 තියෙන මෙතන 4 තියෙන මෙතන 2කින් අඩු වෙලා. මෙතන 9 තියෙනකොට මෙතන තියෙන්නේ 7 එකක් අඩු වෙලා. එහෙනම් මෙතන 12 තියෙනකොට මෙතන 10 තියෙන මෙතන දෙකක් අඩු වෙලා. ඒ වෙලෙදි ළමයි මෙතන 3යින් තියෙනවා නම් මෙතනත් දෙකක් අඩු වෙන්න ඕනේ. 3යින්ගෙන් දෙකක් අඩු කරලා ළමයි මෙන්න මෙහෙම තමයි ගන්න වෙන්නේ සාධාරණ පදේ. සුටා බෝඩේ බලන්න නැවත බලන්න මේක ළමයි අමාරු දෙයක් නෙවෙයි හරි ආසිත වෙන දෙයක්. බලා ගන්නකො. හොඳට අහගෙන මුලින් ඉඳලා අපිට ඕන මෙන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ හොයන්න. හරි. මේක 3 3නේ වැඩි වෙන්නේ නේ. එකට 3ක් වැඩි වුණාම 4යි. 4ට තව 3ක් එකතු වුණාම 7යි. 7යි 3යි 10යි. 3 3 වැඩි වෙන නිසා තුන්වරක් චක්‍රේ ලියාගත්තා. ඒතර තුන්වරක් චක්‍රේ තමයි සාධාරණ පදේ 3යි එන්නේ. මේක සාධාරණ පදයක් ගන්නවා. මේක මම ඉස්සෙල්ලා කියලා දුන්නානේ. හරි. ඊට පස්සේ එන්නේ මෙහෙම අරම මේ බලන්න. මේකයි බැලුවා මෙතෙන්ට වඩා මෙතන දෙකක් අඩුයි. මේකට වඩා මෙතන දෙකක් අඩුයි. 9ට වඩා 7 කියන්නේ දෙකක් අඩුයි. 12ට වඩා 10 කිව්වම දෙකක් අඩුයි. එහෙනම් මෙතන 3යි එන්නම්. ඒකෙනුත් මෙහෙම දෙකක් අඩු වෙනවා. ඒ කියන්නේ 3යි රින්න දෙක. එහෙනම් ළමයි මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 3යි රින්න දෙක. හරි. එම නිසා සාධාරණ පදය 3යි රින්න දෙක. අන්න දැක්කද ළමයි මේක සාධාරණ පදේ හොයන විදිය. එතකොට ඔයාලා ළමයි ටියුට් එකේ තියෙන පළවෙනිම ගාන ඕක. අහගන්නකො. ටියුට් එකේ තියෙන ළමයි පළවෙනිම ගාන ඕක. ඔයාලට මුල්ම දවසේ නිසා ළමයි අපි ගොඩක් අය ටියුට් එක දැම්මේ නැහැ. මෙහෙම කරන්න. මේක ලියා ගන්න. ප්‍රශ්නේ ඕනේ නැහැ ළමයි. ඔයාලා ටියුට් එක ක්ලික් කරගන්න. එතකම් පොතේ මේක ලියා ගන්න. එතකම් පොතේ මේක ලියන්න. ලියලා එතකන් ලියන්න මේක පොතේ. ඊට පස්සේ ලියලා ළමයි මේ ටියුට් එකකට print කරගන්න. print කරගෙන ටියුට් එක ඒක ලස්සනට කරන්න ඔයාලට ලස්සන ටියුට් එකක් දාන්නේ. හරි. ප්‍රශ්න දෙක දාලා මේ ටික ලියා ගන්න. හරි. හරි. එතකොට ළමයි ඒක තේරුණා ළමයි පොඩ්ඩක් මේ.
මට කැමරා එකට කොට අත උස්සලා පෙන්නන්න මේක තේරුණාද? මම කියන එක අත උස්සන් ඉන්න. ගොඩක් අයට තේරිලා. very good very good. හරි. එහෙනම් ළමයි ඔයාලට මම දානවා ඊළඟට මෙන්න මේ රටාව. දෙවෙනි ගාන බලන්න. හරි. 4 10 16 22. මෙන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ගන්න. මේක හදන්න උත්සාහ කරන්න ළමයි තාම පුරුදු නැතුව ඇති පළවෙනි ගානනේ. ඔන්න මේකට උත්සාහ කරන්න ළමයි. අපොඩි වෙලාවක් දෙන්නම්. හදපු ළමයි උත්තරේ දාන chat එකට. සිතුම් very good. දැන් උත්තරේ. මෙත් මේ හරි very good. Rishan very good. Sanadi very good. Lochana very good. Amadi very good. Taruki very good. ගොඩක් ළමයි හදලා දෙවෙනි හරි. නදුනි වැරදි. දසුන් වැරදි. චමත් පොඩ්ඩක් අඩුයි. නෙත්මි විහංශ හරි. චමත් සයුරංග හරි. චමාස හරි. WA මතීස හරි. ජානු හරි. දුල්ෂාන් සත්සර හරි. ගොඩක් ළමයි හදලා මෙහෙ බලන්න ළමයි. මේක ඇරෙන්න. මේක ළමයි 6 6 වැඩි වෙනව නේද? 4ට 6ක් එකතු කරාම 10යි. 10ට 6ක් එකතු කරාම 16යි. 16ට 6ක් එකතු කරාම 22යි. ඒ කියන්නේ මේක ළමයි 6 6 එකතු වෙලානේ යන්නේ. මේකට 6ක් එකතු කරාම 10යි. 10ට 6ක් එකතු කරාම 16යි. 6 6 එකතු වෙනෝනේ. එහෙම 6 6 එකතු වෙනව නම් ළමයි ඔයාලා ලියන්න ඕන 6 වරක් චක්‍රේ. 6 6 එකතු වෙනව නම් ඔයාලා 6 වරක් චක්‍රේ තමයි ලියන්න ඕන. මෙන්න 6 වරක් චක්‍රේ. 6 12 18 24 ඔන්න 6 වරක් චක්‍රේ ලියුවා.
ඊට පස්සේ ළමයි ඔයාලා දන්න එකක් තමයි මේ 6 වරක් චක්‍රය ලිව්වොත් ඒකේ සාධාරණ පදය 6යි n කියලා මම කියලා දුන්නනේ. මේ 6 වරක් චක්‍රය නම ළමයි ඒකේ සාධාරණ පදය 6යි. ඒක මම ආපු හැටි කියලා දුන්නා. 6 ගුණාකාර ලියුවොත් ඒකේ සාධාරණ පදය 6යි. දැන් ඊට පස්සේ ඔයාලා බලන්න මේ දෙක අතර මොකද්ද සම්බන්ධය? 6ට වඩා මෙතන දෙකක් අඩු වෙලා 4 කියන්නේ දෙකක් අඩු වෙලා මේ 12න් දෙකක් අඩු කරාම 10යි. 18ට වඩා මෙතන දෙකකින් අඩුයි. 24ට වඩා මේ 22 දෙකකින් අඩුයි. එතකොට මේ යට පේලියට වඩා ළමයි උඩ පේලියේ සෑම තැනක්ම දෙකකින් අඩුයිනේ. මේ උඩ පේලියේ හැම තැනක්ම ළමයි මේ පේලියට වඩා දෙකකින් අඩුයි. එහෙනම් ළමයි මෙතන තියෙන සාධාරණ පදය 6යි එන්න. මේකේ සාධාරණ පදය 6යි එන්න ඍණ 2 වෙන්න ඕන. එන් මේකේ සෑම තැනක්ම දෙකකින් අඩුයිනේ. එහෙනම් මෙතන 6යි එන්න මේකත් දෙකකින් අඩුයි. 6යි එන්න ඍණ 2. අන්න සාධාරණ පදය. හරි. එහෙනම් ඒක ලියාගන්න ළමයි. ඔක තමයි ළමයි ටියුට් එක දෙවෙනි ගාන. ටියුට් එක print කරගත්තු ගමන් ඔයාලා මේ ටික ලියා ගන්න. මම ටියුට් එක ළමයි group වලට දාලා නම් ක්ලාස් එක ඉවරලා. ලැබුණ නැති අයට හරි. ඊළඟ සංඛ්‍යා රටාව දෙන්නම් ළමයි තුන්වෙනි ගාන. නමය 17 25 33 දෙකයි 1 7 13 19 හරි. ඔන්න ඔය ඊළඟට ගණන් තුනක් දැම්මා. මෙන්න මේ තුනේම සාධාරණ පද හොයන්න. මේ සංඛ්‍යා රටාව තුනේම සාධාරණ පද හොයන්න.
පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට.
හරි. අය චුට්ටක් ළමයි මේක බලන් ඉන්නකෝ. හරි. එතකොට මෙන්න මේ රටාව පොඩ්ඩක් බලන්න ළමයි. කවුරුත් බලා ගන්න. කලින්කට වඩා පොඩි වෙනසක් තියෙනවා. පොඩි බලන්න. මේක ළමයි 8ට වැඩි වෙනව නේද? 9ට 8ක් එකතු වුණාම 17යි. 17ට 8ක් එකතු වුණාම 25යි. 25ට 8ක් එකතු කරාම 33යි. 8 එකතු වෙනව නේද ළමයි? එහෙම 8 එකතු වෙන නිසා ඔයාලා ලියන්න 8 වරක් චක්‍රේ. 8 16 24 32 ඔන්න 8 වරක් චක්‍රේ ළමයි ලිව්වා. 8 වැඩි වෙන නිසා 8 වරක් චක්‍රේ ලිව්වා. එතන 8 වරක් චක්‍රේ සාධාරණ පදේ ළමයි 8යි එන්නේ. 8 වරක් චක්‍රේ නම් ළමයි ඒකේ සාධාරණ පදේ 8යි. බලන්නකෝ. ඒ 8 වසරේදී ඔයාලට කියලා දුන්නා. 8 වරක් චක්‍රේ නම් ඒකේ සාධාරණ පදේ 8යි. දැන් මෙහෙම බලන්න. දැන් මේ වෙලා තියෙන දේ පොඩ්ඩක් බලන්න. මේකට වඩා මේක එකකින් වැඩි වෙලා. 16ට වඩා මේ 17 කියන්නේ එකක් එකතු වෙලා. 24ට වඩා මෙතන එකකින් එකක් එකතු වෙලා. එකක් එකතු වෙලා නේද තමයි උඩ පේන්නේ. මේ පේලියට වඩා මේ සෑම තැනක ළමයි එකක් එකතු වෙලා නෙමෙයි. මෙතන 32 මෙතන 33 වෙලා. කියන්නේ එකක් එකතු වෙලා. එහෙනම් ළමයි මෙතන 8යි එන්නම්. එතන ඊට වඩා එකකින් වැඩි වෙන්න ඕනනේ. එහෙනම් මෙතන එන්න ඕන 8යි එන්න. ධන එක එන්න ඕන. එකකින් වැඩි වෙච්ච නිසා. දැන් උඩ පේලියේ සෑම තැනක්ම එකකින් වැඩි නෙමෙයි. 24 25 එකකින් වැඩි. එහෙනම් මෙතන 8යි එන්නම් ළමයි මෙතන ඊට වඩා එකක් වෙන්න ඕන. එහෙනම් 8යි එන්න ධන එක එකක් එකතු වෙන්න ඕන. එහෙනම් මේක ළමයි සාධාරණ පදේ 8යි එන්න ධන එක. හරි. චුට්ටක් බෝඩේ බලන්න. මේකත් බලන්න. මේකත් බලන් ඉන්න ළමයි. මේක 6 6 නේද ළමයි වැඩි වෙන්නේ. 6න් 6ට නේ වැඩි වෙන්නේ. එකට 6ක් එකතු වුණාම 7යි. 7ට 6ක් එකතු වුණාම 13යි. 6න් 6 වැඩි වෙන නිසා ඔයාලා මෙතන ලියන්න ඕන ළමයි 6 වරක් චක්‍රේ. 6 12 18 24. ඔන්න 6 වරක් චක්‍රේ ලිව්වා. එතකොට 6 වරක් චක්‍රේ ළමයි 6 ගුණාකාර රටාවය. සාධාරණ පදේ 6යි එන්නේ. 6 ගුණාකාර නම් සාධාරණ පදේ 6යි එන්නේ. හරි. දැන් මෙතන වෙලා තියෙන දේ බලන්න. මෙතන 6 මෙතන 1. මේ යට පේලියට වඩා උඩ පේලිය ළමයි 5කින් අඩු වෙලා නේද? 5ක් අඩු වෙලා නේද? 6 තියෙන 1 තියෙනවා 5ක් අඩු වෙලා. මෙතන 12 මෙතන 7 කියන්නේ උඩ පේලිය ළමයි 5කින් අඩු වෙන්නේ. 18ට වඩා 13 කියන්නේ 5කින් අඩුයි. මෙතන 24 මෙතන 19. 19 කියන්නේ 24ට වඩා 5යි අඩු. එහෙනම් මෙතන 6යි එන්නම් ළමයි. මේකෙත් 5ක් අඩු වෙන්න ඕනනේ. දැන් මේ සෑම තැනම මේ යට පේලියට වඩා උඩ පේලිය සෑම තැනක්ම 5කින් අඩු වෙලානේ. එහෙනම් මෙතන 6යි එන්නම්. මෙතන 6යි එන් ඍණ 5. අන්න. හරි. එහෙනම් ළමයි මේ දෙක ලියා ගන්න කවුරුත්. ඔන්න මේ ළමයි අමාරුම කොටසක් තමයි මම මේ වාට ලේසියෙන් කියලා දුන්නේ. දැන් මේක සාමාන්‍ය අමාරු ක්‍රම තියෙන උගන්වන්න. අමාරු ක්‍රම ඕනේ නැහැ නේ. ඔන්න ලේසිම ක්‍රමයකට කියලා දුන්නා. ගණන් වල එහෙමයි ළමයි. කියන ලේසිම ක්‍රමයක තමයි ගණන් හදන්න ඕනේ. අමාරු දිග ක්‍රම වලට නෙවෙයි. මේ දෙක ලියා ගන්න. හරි ඊට පස්සේ ළමයි මේ පොඩි දරුවන් පිළිවෙලක් කරන්න ඕන. අර අකුර ඇකඩමි කිය ආයතනයේ අපි ක්ලාස් කරන්නේ ආයතනයේනේ.
ඒ ආයතනෙන් ළමයි මේ අර මේ දවස්වල ගේම් ෂෝ වගේක් යනවා. ඒ ගේම් වලදී ළමයි ඔයාලට තියෙන ළමයි WhatsApp group හදන්න. ඔයාලගේ යාළුවෝ ඔයාලා ඉන්න group වල ඉන්න යාළුවෝ ඉස්කෝලේ වල ඉන්න යාළුවෝ එයාලා එකතු කරලා ඔයාලට තියෙන WhatsApp group හදන්න. group හදලා අර වගේ විස්තරේ වල තිබුණානේ. එතන නම්බර් දෙකක් තියෙනවා ළමයි. ඔයාලා ඉස්සෙල්ලා WhatsApp group එකක් හදලා ඒ නම්බර් දෙක ඇඩ්මින් කරන්න ඕන. WhatsApp group එකක් හදලා ඔයාලා ඒ group එකට ඒ නම්බර් දෙක එවලා තියෙන්නේ. ඒ විස්තරේ ඔයාලා කියවන්න. ඒ නම්බර් දෙක ඇඩ්මින් කරන්න. ඇඩ්මින් කරලා ඊට පස්සේ group setting වලට ගිහිල්ලා ළමයි මේ අර ඇඩ්මින් වලට විතරක් මැසේජ් දාන්න පුළුවන් වෙන group එක හදන්න. හදලා අර group එක නම වෙනස් කරන්නත් බැරි වෙන්න ඇඩ්මින් වලට විතරක් ඒ වෙනස් කරන්න පුළුවන් විදිහට හදන්න. ඉතින් නම දාන්න ඕන ළමයි group එකේ නම දාන්න අකුරු academy කියලා. එහෙම දාලා ළමයි ඔයාලා හදන්න WhatsApp group. ඔයාලගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ සහ ඔයාලා ඉන්න group වල යාළුවෝ ඇතුළත් කරලා WhatsApp group හදන්න. ඒ group හදන එක වෙනුවෙන් ළමයි මේ අකුරු ආයතනයෙන් ඔයාලා දවස් 3කට සැරයක් data ශිෂ්‍යත්ව දෙනවා. ඒක ඔයාලට data දෙනවා. ඒ වැඩි group හදන අය තෝරලා වැඩිපුර group හදන අය තෝරලා දවස් 3න් තුනට data ශිෂ්‍යත්ව දෙනවා. ඊට පස්සේ ළමයි මේ ඒ තරඟ ළමයි ජනවාරි 7 වෙනිදාෙන් අවසන් වෙනවා. දැන් 18 වෙනිදා ඉඳලා අද ඉඳලා ඒ වැඩිපුර group හදපු අයට ශිෂ්‍යත්ව දෙනවා. data. ඊට පස්සේ දවස් 3න් තුනට ඒක දෙනවා. ඊට පස්සේ මහා දින මැදීමක් තියෙනවා ළමයි මේ ජනවාරි 7 වෙනිදා ඉදාට ඔයාලට මේ එදාට ඔයාලට දෙනවා මේ විශේෂ තෑගි. ඒ කියන්නේ මේ පළවෙනිම වැඩිම group හදපු කෙනාට දෙනවා මේ වැඩිම ළමයි ඇතුළත් කළ group හදපු කෙනාට Samsung හොඳ ෆෝන් එකක් දෙනවා. ඒක වටිනා ෆෝන් එකක් දෙනවා. ඊට දෙවෙනි එකටත් ඒ වගේ තෑග්ගක් තුන්වෙනි කෙනාටත් ඒ වගේ තෑග්ගක්. ඒ විස්තර ඇති. ඊට පස්සේ ඉතිරි අයට ඉතිරි 10 දෙනෙක්ට සැනසිලි වෙන තෑගි තියෙනවා. ඒක දෙන්න හේතුව ළමයි මේකයි. දැන් අපි සාමාන්‍යයෙන් ළමයිට එකතු කරලා group හදාගෙන ගියොත් ඒකට අපි ඇඩ් වලට ළමයි විශාල මුදලක් වැය කරන්න ඕනේ. ඊට පස්සේ අකුර ආයතනයෙන් තීරණය කරලා තියෙනවා මේ වැය කරන මුදල ඒක ඔයාලටම දෙන්න. ඒතර ඔයාලා group හදනවා නම් ඒ වයින් ඔයාලට තෑගි දුන්නම අපි වෙනම ඇඩ් වලට වියදම් කරන්න ඕනේ නැහැ. ඒක නිසා මේ මුදල් ඔයාලටම ලැබෙන විදිහට තමයි මේ තරගෙ තියන්නේ. එතකොට මේ ඒක විස්තර ඔයාලට දාලා තියෙනවා. group වල දාලා තියෙනවා. ඒක බලන්න. ඊට පස්සේ WhatsApp group වල group එක හදලා ළමයි ඒක link එක යවන්න ළමයිට. යාළුවන්ට. යවලා group එකට join වෙන්න කියන්නේ. එහෙම වැඩිපුරම group හදන අයට තමයි තෑගි දෙන්නේ. බලමු තෑගි ගන්න කවුද කියලා. හරි. දවස් 3න් තුනට ළමයි දිනුම් වැදීමක් කරනවා. එතකොට මේ දවස් 3න් තුන තෑගි ගන්නත් පුළුවන්. අර මහා දිනුම් වැදීම තියෙනවා ජනවාරි 7 වෙනිදා. ඉදාට බලමු ජංගම තුන අතර දිනාගන්න. ඒ වගේ තෑගි දිනාගන්නේ කවුද කියලා. හරි. හරි. ඊට පස්සේ තමයි ඊළඟ සංඛ්‍යා රටාව මෙන්න මේක මේ බලන්න. 2යි 9යි 16යි 23යි.
හරි. ඔයාලා ළමයි මෙන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මට chat එකට දාන්න ළමයි. මේක සාධාරණ පදේ වන්න chat එකට. අසිතුම හරි. දහම් කවුද හරි. රවිස් හරි. සඳුනි හරි. රස්මික හරි. නෙතුස් හරි. දිවිති මහීෂ හරි. තරු හරි. හරි. අනේ ඒකල් ළමයි ගොඩක් අය හදලා. ආවද බෝඩි වලයි. ඒ ගොඩක් ළමයි හදලා බෝඩ් එකක් බලන් ඉන්න වැරදිමයිදුත් ඇතිනේ. මේ බලන්නකෝ. ළමයි මේක 7 දෙකින් වැඩි වෙනව නේද? 2ට 7ක් එකතු කරාම 9යි. 9ට 7ක් එකතු කරාම 16යි. 16යි 7යි 23යි. 7 7 වැඩි වෙනවනේ. එහෙම ළමයි 7 7 වැඩි වෙනවා නම් එහෙම 7 7 වැඩි වෙනවා නම් ඔයාලා කෙලින්ම බය නැතුව ලියන්න ළමයි 7 ගුණාකාරය. 7 7 වැඩි වෙන නිසා මෙන්න මේ 7 ගුණාකාරය ලියන්නේ 7යි. 14යි. 21යි. 28යි. ඔන්න 7 ගුණාකාර ලිව්වා. ලියලා ඒක සාධාරණ පදේ අපි දන්න ළමයි 7යි. මේ 7 ගුණාකාර රටාවේ සාධාරණ පදේ 7යි එන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා චෙක් කරන්න මේ දෙක අතර වෙනස. මේ 4ට වඩා 5ක් අඩු වුණාම තමයි 2 හැදෙන්නේ. මේකට වඩා මේක 5කින් අඩුයි. 7යි 2යි කූල ළමයි. 4ට වඩා මේ 2 කියන්නේ 5ක් අඩු වෙලානේ. 14යි 9යි කියන්නේ ළමයි 5ක් අඩු වෙලා. 14න් 5ක් අඩු කරාම තමයි 9 එන්නේ. උඩ පේළිය තියෙන ළමයි 5ක් අඩු වෙලානේ සෑම තැනම. මේ සෑම තැනම තියෙන්නේ 5කින් අඩු වෙලා. එහෙනම් ඉතින් මෙතන 7යි ඉන්නම් ළමයි. මෙතන ඉන්න ඕන 7යින් ඍණ 5. මෙන්න සාධාරණ පදේ. ඒක හරි ලේසි ඒක ලියාගන්න. ඔන්න සාධාරණ පදේ ලියාගන්න. ඔන්න මේක ටියුට් එක ළමයි හෙට print කරලා ටියුට් එකේ ලස්සනට උත්තර ටික ලියාගන්න. ඊළඟ දවසේ ඉඳන් ළමයි මුකුත් ගණන් බෝඩ් එකේ දාන්නේ නැහැ. එළිම ටියුට් එක ඔයාලා ළඟ තියෙන්නම ඕන. ටියුට් එකෙන් තමයි ඒක උත්තර ලියන්න තියෙන්නේ. හරි.
ඊට පස්සේ අන්තිම එක ළමයි වෙනස්ම ගණනාවක්. ඒක හොඳට බලන්න වෙනවා. මේ බලන්න. හරි. මේක ළමයි කලින් ගානට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. බෝඩ් එක බලන්න හොඳට. වෙනස් වෙන්නේ හේතුව ළමයි මේක අඩු වෙන්නේ කියන්නේ බලන්න. 22න් දෙකක් අඩු කරාම 20යි. කලින් තිබුණු සංඛ්‍යා රටා ළමයි එන්නින වැඩි වුණානේ. කලින් තිබුණු සංඛ්‍යා රටා එන්නින වැඩි වුණා. දැන් මේක බැලුවොත් ළමයි එන්නේ අඩු වෙනුනේ. 22යි 20යි අඩු වෙලා. ඊට පස්සේ 18 වෙලා තව අඩු වෙලා. ඊට පස්සේ 16 වෙලා තව අඩු වෙලා. එතකොට ළමයි දෙක දෙක අඩු වෙන එකක් නේද මෙතන වෙන්නේ. හරි. මෙතන වෙන්නේ ළමයි දෙක දෙක අඩු වෙනවා. හරි. එතකොට එහෙම දෙක දෙක අඩු වෙනවා නම් දෙක දෙක අඩු වෙනවා නම් දැන් මේක ළමයි අඩු වේගෙන යන සංඛ්‍යා රටාවක් නේ. හරි. එහෙම අඩු වේගෙන යන්නේ දෙක දෙකනේ. තුඩයින්. මෙයා ගන්න කවුරු? ඔයාලට මතකද දැන් මේක දෙක දෙක වැඩි වෙනවා නම් දෙකෙන් දෙක වැඩි වෙනවා නම් ඔයාලට මම ලියන්න කිව්වේ ළමයි දෙවරක් චක්‍රේනේ. මේක දෙකෙන් දෙක වැඩි වෙනවා නම් ළමයි දෙවරක් චක්‍රේ ලියන්න. නමුත් ළමයි මේක දෙකෙන් දෙක වැඩි වෙන්නේ නැහැ දෙකෙන් දෙක අඩු වෙනවා. මෙන්න අඩු වෙවි යන එකක් නේ. දෙක දෙක අඩු වෙවි යන එකක් නේ. එහෙම දෙක දෙක අඩු වෙනවා නම් ළමයි ඔයාලා ලියන්න ඕන ඍණ දෙවරක් චක්‍රේ. එච්චරයි වෙනස. මෙන්න ඍණ දෙවරක් චක්‍රේ. ඔන්න බලන්න. ඍණ දෙක. ඍණ හතර. ඍණ 6. ඍණ 8. චුට්ට බෝඩි වලයි. ළමයි දෙක දෙක වැඩි වෙවි යනවා නම් කෙලින්ම වලක දෙවරක් චක්‍රේනේ. දැන් මෙතන වෙන්නේ දෙක දෙක අඩු වෙනවනේ. 22 20 වෙලා අඩු වෙලා. 20 18 වෙලා අඩු වෙලානේ දෙක දෙක. එහෙනම් ළමයි ඍණ දෙවරක් චක්‍රේ ලියන්න. ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8. අන්න එච්චරයි ළමයි වෙනස. දැන් මම කියන එක තේරෙනවනේ. දෙකෙන් දෙක වැඩි වෙන වෙලාවක නම් දෙවරක් චක්‍රේ ලියන්න. එතකොට මෙතන වෙන්නේ දෙකෙන් දෙක අඩු වෙන එකක් නේ. එහෙනම් ළමයි ඍණ දෙවරක් චක්‍රේ ලියන්න. මේකට ලියන්න ළමයි ඍණ දෙවරක් චක්‍රය. මේ ලියුවේ. හරි. එතකොට ළමයි ඔයාලා තේරුම් ගන්න මේ ඍණ දෙවරක් චක්‍රයේ තියෙන හින්දා දැන් දෙවරක් දෙකේ ගුණාකාර ලියුවනම් සාධාරණ පදේ දෙකයි. දැන් මේ ඍණ දෙකේ ගුණාකාරනේ මේ තියෙන්නේ. එහෙනම් මේකේ සාධාරණ පදේ ළමයි ඍණ දෙකයි. බලන්න. මේකේ සාධාරණ පදේ ළමයි ඍණ දෙකයි එන්නේ. මේ ටික තේරෙනවා තව දෙකයි ඔයාලා මේක කියවන දෙකයි කියලා දුන්නේ බෝඩ් එක බලන්න. මේක එන්න අඩු වෙනවනේ. එන්න දෙක දෙක අඩු වෙනවා. එහෙනම් ළමයි දෙවරක් චක්‍රේ ලියන්නේ නැතුව ඍණ දෙවරක් චක්‍රේ ලියන්නේ. ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8. අතකයිද? එහෙම ලියුවට පස්සේ ඒකේ සාධාරණ පදයක් ළමයි ඍණ 2යි. නිකන් 2යි එන්නේ නෙමෙයි ඍණ 2යි එන්නේ. ඒ ටික මතකයි නේ? හරි. එහෙනම් ඔයාලා මේ දක්වා ළමයි මේ ටික ලියා ගන්නකො. ඊළඟ ප්‍රශ්න අංක දාලා මේ ටික ලියා ගන්න. හරි. ඔය ඊට පස්සේ ළමයි ඔයාලා ක්ලාස් එක මේ අවුරුද්දේ 9 ශ්‍රේණි ක්ලාස් එක සතියේ දවස් දෙකක් කරනවා. ආරම්භ 9 ශ්‍රේණි ක්ලාස් එක ළමයි සතියේ දින දෙකක් තියෙනවා දිගටම. දැන් අද තමයි එක දවසක්. මේ ටයිම් එක එක දවසක්. සෙනසුරාදා 5:30 සිට 7 දක්වා පැය එකමාරයි. ඊළඟ දවසේ ළමයි ඉරිදට වැටෙන්නේ. ඒක මේ ඉරිද අපි දාන්නේ නැහැ.
ඊළඟ ඉරිදා ඉඳලා ඊළඟ ඉරිදා ඉඳලා දැන් ඔයාලා හෙට ඉරිදා ඉන්න එපා ළමයි. දැන් අදින් පස්සේ ලබන සෙනසුරාදා තමයි අදින් පස්සේ ලබන සෙනසුරාදා 5 විදිහට ක්ලාස් එකට ජොයින් වෙන්න. ඊට පස්සේ ළමයි අමතර දවසක් ඊට පස්සේ සතියේ දින දෙක ගන්න ඊට පස්සේ ඉඳලා ක්ලාස් පැවැත්වෙනවා. හරි. එතකොට ළමයි සතියේ දින දෙකක් ක්ලාස් දාන හේතුව මේකයි. සතියේ දින දෙකක් ක්ලාස් දාන හේතුව මේකයි. ඔයාලා ළමයි ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ මේක අර සාමාන්‍ය හෝල් ක්ලාස් වලට එහා ගියපු හොඳම ඔන්ලයින් ක්ලාස් එකක්. මේ මට්ටමට ගන්න ඕන. ඒක නිසා අපි සතියේ දවස් දෙක දානවා. ඔයාලා ළමයි හොඳටම ඉගෙන ගන්න. ඒ කියන්නේ පාඩම් මුලේ ඉඳලා අද මේ ටික තීරණය ගොඩක් අයට. මේ තීරණ විදියට ළමයි සියලුම පාඩම් නියමයට ඉගෙන ගන්න. එimhe ඉගෙනගෙන ඔයාලා ඉස්කෝලේ ගිහින් ළමයි වැඩ පෙන්නන්න. අනිත් යාළුවන්ට පෙන්න වැඩ පෙන්නන්න ඒක තමයි වෙන්න ඕන. අපිට මේක පුළුවන් කියලා වැඩ පෙන්නන්න. එහෙම වැඩ පෙන්නනකොට තමයි ඔයාලට ගණන් හදන්න පුළුවන් කියලා වැඩ පෙන්නුවට පස්සේ තමයි ඔයාලට ගණන් කියන විෂයට ආස වෙන්නේ. ඊට පස්සේ ගණන් කියන විෂය ඔයාලට අතාරින්න හිතෙන්නේකුත් නැහැ. මේක මාර රස විෂයක්. සරලව ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ මේ. ගණන් කියන විෂය වෙනුවෙන් ළමයි මැරෙන්න ඕනේ නැහැ. මැරිලා මහන්සිලා ඉගෙන ගන්න ඕනේ නැහැ. මෙහෙම සරලව ඉගෙන ගන්න එච්චරයි. සරලව ඉගෙන ගන්න. මම සතියේ දවස් දෙකක් දාලා මේ වගකීම සම්පූර්ණයෙන්ම ගන්නවා. එන ඔයාලා ළමයි හෝල් ක්ලාස් වලට ගණිත වෙනුවෙන් වෙන කොහෙවත් ක්ලාස් එකකට යන්න ඕන නැහැ. මේකට ආවම හොඳටම ඇති. ඊට පස්සේ ළමයි සියලුම පාඩම් වලින් ඔයාලට ඔන්ලයින් ටෙස්ට් එක තියෙනවා. මුල සිට සියලුම පාඩම් වලින් ඔන්ලයින් ටෙස්ට් එක දෙනවා. ඒ කියන්නේ මේ පාඩම ඉවරුනාට පස්සේ ළමයි මේ පාඩමෙන් ඔයාලට ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ ලකුණු හොඳම මට්ටමට එන්න ඕන. ඊට මේ ක්ලාස් එකේ ළමයි වීඩියෝ එකක් ඔයාලට දෙනවා ඕන වෙලාවක බලන්න පුළුවන්. ඒ chance එකක් තියෙනවා. ඔන්ලයින් ටෙස්ට් එකෙන් තමයි ඔයාලා පාඩම ඉගෙන ගත්තද කියලා බලන්නේ. බලමු. හරි. එතකොට මේ ලොකු වැඩ කොටසක් කරනවා ළමයි. දැන් පහුගිය අවුරුදු වලටත් වඩා මේ අවුරුද්දේ ඉඳලා කරන වැඩ කොටස ඩබල් කරා. ඔයාලට ළමයි ලස්සන ටියුට් එකක් හදලා තියෙන ඒක අපි රැයට දාන්නම්. මේ සැරේ ඔයාලා මේ මාසේ ඒ ටියුට් එක ළමයි PDF එකක් එවන්නම්. ඒක ඔයාලා කොමියුනිකේෂන් එකකට ගිහිල්ලා print කරගන්න. මේ මාසේ විතරක්. ඊට පස්සේ අපි තැපෑලෙන් එවන්නම්. දෙසැම්බර් මාසේ කවුරුවත් මුදල් ගෙවන්න එපා. ඔයගේ යාළුවෝ ඕන කෙනෙක්ට මේ මාස සම්බන්ධ වෙන්න පුළුවන්. ලින්ක් එක ෂෙයා කරන්න. ඊට පස්සේ මේ group එකට add වෙන්න ඕන නම් මෙන්න මේ නම්බර එකට මැසේජ් කරලා දාන්න. මේක තමයි මගේ නම්බර එක. මේකට මැසේජ් එකක් දාන්න කියන්නේ මේ WhatsApp වලින් ශ්‍රේණිය සඳහන් කරලා මැසේජ් එකක් දාන්න. හරි. අපි ළමයි ලොකු වැඩ කොටසක් කරනවා. ඒ කියන්නේ ලංකාවේ කිසිම ඔන්ලයින් ක්ලාස් එක නොකරන වැඩ ටිකක් අපි මේ ක්ලාස් එකේ කරනවා. මූලිකම දේ තමයි ළමයි තේරෙනු ගන්න එක. එතකොට මේව තේරෙනව නේද? මේක පොඩ්ඩක් අමාරුයි මම කියලා දුන්නු ඔයාලට තේරෙයි. හරි. පොඩි බලන්න. මේ නම්බර එක ඕනයි ලියාගන්න. මගේ නම්බර එක නැති අය ලියාගන්න. ඔයාලට ගණිත ගැටලුවක් ආවොත් තමයි ඕනම වෙලාවක මේකට කෝල් දීලා අහන්න පුළුවන්. මම ක්ලාස් වල ඉන්න වෙලාවක නම් කියලා දෙන්නේ නැහැ. මැසේජ් එකක් දාලා තියන ළමයි එතකොට මට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා මැසේජ් එකක් දාන්න. හරි. ළමයි පොඩි බලයි. මේක එන්න අඩු වෙන නිසා නේද ළමයි මේ ඍණ දෙවරක් වලින් චක්‍රය අපි ලියන්නේ. එන්නම අඩු වෙන නිසා ඍණ දෙවරක් චක්‍රය ලිව්වා. ඒක පැහැදිලි නේ. හරි. එතකොට ඍණ දෙවරක් චක්‍රයමයි ඒකේ සාධාරණ පදේ ඍණ දෙකයි. ඍණ දෙවරක් නම් ඒකේ සාධාරණ පදේ ඍණ දෙකයි. ඒකත් දැන් මතකයිනේ. හරි. ඊට පස්සේ ළමයි මෙතනයි සම්බන්ධ බලන්න. මේ දෙක අතර සම්බන්ධය බලන්න පොඩ්ඩක්.
මේ ඔයාලා මෙන්න මේ සංඛ්‍යා සුළු කරන්න දන්නවද? 8 ශ්‍රේණිය අපේ ක්ලාස් එකේ ඉඳපු ළමයි නම් දන්නෝ. අලුතෙන් ආපු ළමයි දන්නවද දන්නේ නැහැ. මට මෙන්න මේක උත්තරේ ළමයි chat එකට දාන්න. මෙන්න මේ ඍණ සංඛ්‍යාවක් සහ ධන සංඛ්‍යාව මෙන්න මේක එකතු කරලා උත්තරේ chat එකට දාන්න. ඔයාලා දන්නවද කියලා බලන්න. ඍණ 2යි ධන 7යි උත්තරේ කීයද කියලා අහන්නේ. බලමු වැරදි උත්තර දානවද කියලා. ඔක්කොම ළමයි උත්තර දාන්න. හරි. හරි. දැන් chat එකේ අයින් වෙන කවුද? chat එකේ අයින් වෙන මෙහෙට හැරෙන්න. වැරදි උත්තරයක් දානවා කියන්නේ මෙහෙ බලන්න. බලන්නකෝ. ළමයි මේක මම දැන් සුළු කරන විදිය කියලා දෙන්නම්. අදින් පස්සේ මේක වරද්දන්න එපා. බලන්නකෝ. මේ ළමයි එක සංඛ්‍යාවක් ඍණ වෙලා. ඍණ 2යි මෙතන ධන 7යි. එක සංඛ්‍යාවක ලකුණ ඍණ අනිත් සංඛ්‍යාව ලකුණ ධන. එහෙම ළමයි ඍණයි ධනයි දෙවර්ගයෙන් සංඛ්‍යා දෙක තිබුණොත් ඔයාලා අනිවාර්යයෙන්ම ළමයි ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ඕන. ඍණයි ධනයි දෙවර්ගයෙන් සංඛ්‍යා දෙකක් තිබුණොත් නේ ඍණ ධන ඍණ ධන දෙවර්ගයෙන් සංඛ්‍යා දෙකක් තිබුණොත් ළමයි අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕන. අඩු කළා මෙන්න මේ ලොකු සංඛ්‍යාව 7නේ. ඒ 7ට තියෙන ලකුණ තමයි දාන්න ඕන. අන්න වැඩේ. ඍණයි ධනයි දෙවර්ගයෙන් තිබුණ ළමයි අඩු කළා ලොකු එකෙන් පොඩි එක අඩු කළා ලොකු එකේ ලකුණ දාන්න ඕන. එන අඩු කරමු. 7න් දෙකක් අඩු කරාම 5යි. මේ ලොකු එකේ ලකුණ දානනේ. එහෙනම් ධන 5යි උත්තරේ. අන්න ක්‍රමේ ළමයි ඍණයි ධනයි සංඛ්‍යා දෙකක් තිබුණොත් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න. එච්චරයි. ඔන්න ඕම මින් පස්සේ ළමයි මේක වරද්දන්න එපා. තව ඒව තියෙනවා ඉස්සරහට කියලා දෙන්නම්. බලන්නකෝ. දැන් මට මෙන්න මේක කියන්න. මේක උත්තරේ chat එකට දාන්න. මේක උත්තරේ කීයද කියලා මට chat එකට දාන්න. දන්න ඕනේ හරි very good දැන් හරි. එකපාරේ ගලවන්න මේ බලන්න. මේ තියෙන මයි ඍණයි ධනයි සංඛ්‍යා දෙකක්. ඍණයි ධනයි සංඛ්‍යා දෙකක්. එහෙනම් මම දැන් කියෝනේ අඩු කරන්න ඕනේ කියලා. එනදී 24න් දෙකක් අඩු කරන්න. 22යි. ඊටසේ මේ ලොකු එකේ ලකුණ දාන්න ඕනේ. මේ ලොකු එකේ ලකුණ දානනේ ළමයි. එහෙනම් ධන 22යි. හරි. එහෙනම් ඔයාලට තේරෙනවද ළමයි? ඍණ දෙකට 24ක් එකතු කරොත් 22 එනව නේද ළමයි? ඍණ දෙකට 24ක් එකතු කරොත් නේද 22 එන්නේ? දැන් මෙතනින් බලන්න. මෙතන බලන්න. මේ ඍණ දෙකට ළමයි 24ක් එකතු කරලා නේද ළමයි මේ 22 ඇවිල්ලා තියෙන්නේ. නැවත මෙතන බලන්නකො. බලන්න.
ඍණ දෙකට 24ක් එකතු කරාම 22යි. ඒකේ ළමයි මේකට වඩා මේක 24කින් වැඩි. ඍණ දෙකට වඩා 22 කියන ළමයි 24කින් වැඩි. හොඳයි. විනාඩියක් තියෙනවා. හරි. මේ බලන්න. දැන් මේක ළමයි මම හිමින් කියලා දෙන්නම්. නැත්නම් ඔයාලා මේක වරද්ද ගන්නවා. පොඩේ බලන්න. දැන් මට ඔයාලා කියන්න ඕන මේක. මම අම්මගේ වයසත් කියන්නම්. තාත්තගේ වයසත් කියන්නම්. ඔයාලා මට කියන්න මේ තාත්තගේ වයස අම්මගේ වයසට වඩා අවුරුදු කීයකින් වැඩිද කියලා. ඔයාලා මට කියන්න ඕන ළමයි තාත්තගේ වයස අම්මගේ වයසට වඩා අවුරුදු කීයක් වැඩිද කියලා. මෙන්න ප්‍රශ්නේ. අම්මට අවුරුදු 45යි තාත්තට අවුරුදු 50යි. මං අහන්නේ තාත්තගේ වයස කීයකින් වැඩිද? අම්මට 45යි තාත්තට 50යි. තාත්තගේ වයස කීයකින් වැඩිද? අම්මට 45යි තාත්තට 50යි. අහන්නේ තාත්තගේ වයස කීයකින් වැඩිද? පහකින් වැඩි නේ. හරි. ඒ පහ කියන උත්තරේ ලැබෙන්නේ කොහොමද? පහ කියන උත්තරේ ලැබෙන්නේ ළමයි අර 50න් 45 අඩු කරාම නේද එන්නේ. ඔයාලා 5න් 45ක් අඩු කරලානේ ওই පහ කියන උත්තරේට එන්නේ. එහෙනම් මතක තියාගන්න ළමයි. දැන් මම කියන වැදගත් දෙයක්. ඔයාලට ඕනම වෙලාවක ළමයි මොනවා හරි එකක් අනිත් එකට වඩා කොපමණ ප්‍රමාණයකින් වැඩිද කියලා අහුවොත් කෙලින්ම ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. එකක් අනිත් එකට වඩා කොපමණ වැඩිද කියලා අහුවොත් අනිවාර්යයෙන්ම ළමයි අඩු කරන්න වෙනවා. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. දැන් මම ඇහුවේ තාත්තගේ වයස අම්මගේ වයසට වඩා කොපමණ වැඩිද කියලා අහුවනේ. ඔයාලා ටක් ගාලා 50න් 45ක් අඩු කරලා උත්තරේ 5යි කියලා කිව්වා. ඒක ඕනම තැනක එහෙමයි ළමයි. එකක් අනිත් එකට වඩා කොපමණ වැඩිද කියලා අහුවොත් ඕනම තැනක එලින්ම බය වෙන්න එපා ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. හරි. ඊට පස්සේ තමයි මෙහෙමයි මේ බලන්න. බලන්නකෝ. දැන් මට ඕන ළමයි මෙන්න මේක. දැන් 22 කියන එක ලොකුයිනේ ළමයි. මට ඕන මෙන්න මේ ඍණ දෙකට වඩා මෙන්න මේ 22 කොපමණ වැඩිද කියලා බලන්න ඕන. මේකට වඩා මෙතන කොපමණ වැඩිද කියලා බලන්න ඕන. එහෙනම් ළමයි මෙන්න මේ කොපමණ දැන් මම කලින් කිව්වේ මතක තියාගන්න කියලා. කොපමණ වැඩිද කියලා බලන්න නම් අනිවාර්යෙන් ළමයි ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ඕන. දැන් තාත්තා අම්මට වඩා කොපමණ වැඩිද කියලා හිතුවොත් 50න් 45 අඩු කරා වගේ මම අහනවා මේ 20 මේ ඍණ දෙකට වඩා කොපමණ වැඩිද කියලා අහනවා. එහෙනම් ඔයාලා එතෙන්දි කරන්න ඕන ළමයි මේ 20න් ඍණ දෙක අඩු කරන්න. මේ 20 මේ ඍණ දෙකට වඩා කොපමණ වැඩිද කියලා අහනවා නම් මේ 22න් ළමයි බෝඩේ බලන්න. මේ 22 ඍණ දෙකට වඩා කොපමණ වැඩිද කියලා හොයන්න නම් මේ 22න් මෙන්න මේ ඍණ දෙක අඩු කරන්න. බෝඩේ බලන්න මේක අඩු කරන විදිය බලන්න. බලන්න. මේ උඩ තියෙන 22න් යට තියෙන ඍණ දෙක. බෝඩේ බලන්න. උඩ තියෙන 22ක් යට තියෙන ඍණ දෙක. ඔන්න මේ දෙක ලිව්වා. එතකොට මේ උඩ තියෙන 22න් යට තියෙන ඍණ දෙක ළමයි අඩු කරන්න. අඩු කිරීම ලකුණ දාන්න. මෙන්න අඩු කරන විදිය බලා ගන්නකො. බෝඩේ බලන්න.
උඩින් තියෙන 22ක් නේ. ඔන්න ඒක ලිව්වා. යටින් තියෙන ඍණ දෙකක් නේ. ඒකත් ලිව්වා. මැදට ඍණ ලකුණක් දැම්මොත් තමයි අඩු වෙන්නේ. අඩු කරන්න ඍණ ලකුණක් දාන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි මේක බලන් ඉන්න මේක විශේෂයි මේක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න. දැන් මේ ඉස්සරහට නම් ළමයි මේක තේරෙනවා. අද මුල්ම දවසේ ඉඳන් මේ පොඩ්ඩක් කියලා දෙන්න බලන්න. ඊට පස්සේ ඔයාලා මීට කලින් අහලා තියෙන ළමයි ඍණයි ධන කියලා අහලා තියෙනවා. දැන් මෙතන ඍණ ලකුණු දෙකක් තියෙනෝනේ. බලන්නකෝ. මෙතන තියෙන ළමයි ඍණ ලකුණු දෙකක්. එimhe ඍණ ලකුණු දෙකක් තියෙන ළමයි ඍණයි ධන වෙන්නේ. ඒ පාර ධන දෙක වුණා. ඍණයි දෙකක් තියෙන නිසා ධන දෙකයි. දැන් 22කට දෙකක් එකතු වුණාම 24යි. අන්න. එහෙනම් ළමයි මේ ඍණ දෙකට වඩා මේක 24කින් වැඩි. මේකට වඩා මේක 24කින් වැඩි. එහෙනම් ආයෙ චෙක් කරන්න දෙයක් නැහැ. මේකටත් වඩා මේක 24කින් වැඩි. මේකට වඩා මේක 24කින් වැඩි. මේකට වඩා මේක 24කින් වැඩි. එහෙනම් මේකට වඩා මෙතනත් 24කින් වැඩි වෙන්න ඕන. එහෙනම් මේකෙන් ඕන ළමයි ඍණ 2යින් ඊට වඩා 24ක් වැඩි නිසා 24ට එකතු කරනවා. බලන්නකෝ. හරි. මේක ලියා ගන්න ළමයි මම නැවත වතාවක් කියලා දෙන්නම්. මේක ලියා ගන්න. හරි. ඔන්න තේරුණා නම් ළමයි කවුරු හරි බලා ගන්න අනිත් අය බලන්න ඕනේ නැහැ. උඩ තියෙන 22ක් යට තියෙන ඍණ දෙකක් නේ. 22යි ඍණ දෙකයි. ඒ දෙක අතරට ඍණක් දැම්මොත් ළමයි අඩු වෙන්න ඕනේ. ඒ දෙක අතර අඩු කිරීම ලකුණක් දැම්මා. හරි. ඔන්න දැන් මේ 22කින් මේ ඍණ දෙක අඩු කරන්න හදන්න. එතකොට මේ ඍණයි ධන වෙනවා. ධන දෙකක් වෙනවා. එතන මේක 24 වුණා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේකට වඩා මෙතන 24කින් වැඩි. එහෙනම් ඉතින් ළමයි මේ ඍණ දෙකයින්ට වඩා මෙතන 24කින් වැඩි වෙන්න ඕන. එහෙනම් මේකෙන් ළමයි 24ක් එකතුලා. ඍණ දෙකයින් ධන 24. හරි. මේක ළමයි මෙහෙම ලිව්වත් කමන්නේ මේ බලන්න. ඍණ දෙකයින් ධන 24 නේ ලිව්වේ. ඔරොන මේකේ පද මාරු කරලා ළමයි 24 මුලින් ලියලා 24 මුලින් ලියලා මේ ඍණ දෙකයින් මෙතන අගින් ලිව්වත් කමන්නේ. එහෙම ලියාගන්න. පද දෙක මාරු කරලා ලිව්වත් කමන්නේ. 24 ඉස්සෙල්ල ලියලා ඍණ දෙකයින් ඊට පස්සේ ලියනවා. එහෙම ලිව්වත් හරි ළමයි. මේ පොඩි පොඩි සුළු කිරීම් ළමයි ඔයාලට නොහුරු වෙලා ඇති. අද තාම මුල් දවසනේ. දැන් මේක අඩු කිරීමක් සමහර අයට නොහුරු ඇති. ඒ හුරු වෙනවා ළමයි ක්ලාස් එකේ දිගට ඉන්න.
ඔයාලගේ ප්‍රතිඵල තමයි ළමයි අංකයකට එන්න ඕන. ප්‍රතිඵල කියන්නේ ළමයි සාමාන්‍ය පෙළ ගණන් ඒකක්. ඒ මට්ටමට හැදෙන්න ඕන. දැන් ඉඳලා කරමු. හරි. හරි. ඒක තමයි ඔය කියලා දුන්නේ ඔයාලට අමාරුම කොටස තමයි සංඛ්‍යා රටාවක සාධාරණ පදය හොයන විදිය තමයි කියලා දුන්නේ. අමාරුම කොටස. ඒක මම ලේසි වෙන්න කියලා දුන්නා. හරි. දැන් අපි දන්න ඕනේ ළමයි සාධාරණ පදය හොයන්න දන්නවනේ. සංඛ්‍යා රටාවක් දුන්නොත් ඒකේ සාධාරණ පදය අපි හොයාගන්න දැන් දන්නවා. ඔය මතක තියාගන්න ළමයි ඔන්ලයින් ටෙස්ට් එකකටත් මම ඔය දානවා. සංඛ්‍යා රටාවක් දීලා ඒකේ සාධාරණ පදය හොයන්න කියලා එහෙම ගණන් දානවා ටෙස්ට් එකට. දැන් මේ පාඩම ඉවරුණු ගමන් ඔන්ලයින් ටෙස්ට් එක තියෙනවා. බලමු කවුද CNC එක ගන්න කියලා. හරි. ඊට පස්සේ ළමයි මම ඔයාලට කියලා දෙමු මෙහෙම. මේ බලන්න. ඊළඟ ගාන. කෙලින්ම ඉස්සෙල්ලම දෙනවා ළමයි සාධාරණ පදය. මෙන්න. සාධාරණ පදය ළමයි වේලාසනෙම දෙනවා. නමුත් ළමයි මම සංඛ්‍යා රටාව දුන්නේ මේ බලන්න. කලින් ගණන් වල අපි කරේ ළමයි සංඛ්‍යා රටාව දුන්නට පස්සේ සාධාරණ පදේ හෙව්වා. දැන් කරන්නේ ළමයි ඒක අනිත් පැත්ත. කලින් මතකයි නේද? කලින් කරේ ළමයි සංඛ්‍යා රටාව අපිට දුන්නා. අපි ඒක සාධාරණ පදේ හෙව්වා. දැන් ඒක අනිත් පැත්තට යන්න හදන හොඳට බලාගන්න. කෙලින්ම ළමයි ඉස්සෙල්ලම දෙනවා සාධාරණ පදේ. ඔයාලා හොයන්න ඕන ළමයි සංඛ්‍යා රටාව. හරි ලේසි වැඩක් කෝඩේ බලන්න. ඔන්න මෙහෙම සාධාරණ පදේ දීලා ඔයාලට කිව්වොත් ඒ රටාවේ පළවෙනි පදය හොයන්න කියලා කිව්වොත් මේ මෙතන තියෙන ළමයි වැඩි කිරීමක් ඒක දන්න ඕනේ 4 සහ n අතර තියෙන වැඩි කිරීමක් මේ පළවෙනි පදය හොයන්න කිව්වොත් ළමයි කෙලින්ම n ලියන්නේ නැතුව ඒකට එක දාන්න n වෙනුවට එක දාන්න දැන් මෙහෙම ළමයි සාධාරණ පදේ දුන්නොත් හරි ලේසි පළවෙනි පදේ හොයන්නේ ළමයි n එක දාලා n එක ආදේශ කරන්න දැන් 4 වරක් එක වැඩි කරාම 4යි. 4 වරක් එක වැඩි කරාම 4යි. දැන් 4ෙන් 3ක් අඩු කරාම 1යි. අන්න. පළමු පදේ ළමයි 1යි. දැන් මට ඕනේ දෙවෙනි පදේ හොයන්න. 4 වර. ළමයි දෙවෙනි පදේ හොයනවා නම් කෙලින්ම එන්ට දෙක දාන්න. දෙවෙනි පදේ හොයනවා නම් ළමයි කෙලින්ම එන්ට දාන්න දෙක.
ඒකයි ක්‍රමේ. පළවෙනි පදය ගන්න int එක දාලානේ. මේ දැම්මේ. int එක දැම්මා. දෙවෙනි පදය හොයනවා නම් ළමයි int දෙක දාන්න. තුන්වෙනි පදය આવොත් int තුන දාන්න. පස්වෙනි පදය આવොත් n තියෙන තැනට පහ දාන්න. පහ ආදේශ කරන්න. දැන් මට දෙවෙනි පදය හොයන්න ඕන නිසා n වෙනුවට දෙක ආදේශ කරනවා. n වෙනුවට දෙක ආදේශ කරා. දැන් බලන්නකෝ. 4 වරක් දෙක වැඩි කරාම ළමයි 8යි. දැන් 8න් 3ක් අඩු කරාම 5යි. ඔන්න දෙවෙනි පදයක් කිව්වා. බලන්න. දැන් මට ඕන ළමයි තුන්වෙනි පදේ හොයන්න. හරි. තුන්වෙනි පදේ හොයන්න නම් එළින්ම ළමයි int දාන 3. තුන්වෙනි පදේ අහන නිසා ළමයි කෙලින්ම int දාන මේ int දාන 3. දැන් බලන්නකෝ. 4 වරක් 3 12යිනේ. 4 වරක් 3 12යි. එසේ අපි කිරීම 3. දැන් මේ 12න් 3ක් අඩු කරාම ළමයි 9යි. එන්න. පළවෙනි පදේ ආව 1යි. දෙවෙනි පදේ 5යි. තුන්වෙනි පදේ මෙතන එවුවා 9යි. ඔන්න ළමයි මුල් පද තුන සෙව්වා. හරි. මේක ළමයි අපිට දීලා තියෙන දෙවෙනි ගානේ. දෙවෙනි ගානේ පළවෙනි කොටස. බලන්න. දෙවෙනි ගානේ පළවෙනි කොටස අහන්නේ මෙහෙමයි. කවුරුත් අහන්නේ ප්‍රශ්නේ මම දෙන්නේ නැහැ. ඔයාලා ටියුට් එක ගත්තට පස්සේ ඒ ටියුට් එකේ මේ උත්තර ලියාගෙන ප්‍රශ්නේ කියවලා බලන්නකො. අපිට ළමයි මේ දෙවෙනි ගානේ පළවෙනි එක දීලා තියෙන්නේ මෙහෙමයි. සංඛ්‍යා රටාවක සාධාරණ පදය 4න් ඍණ 3 වේ. රටාවේ සාධාරණ පදය 4න් ඍණ 3ලු. හරිනේ. ඊට පස්සේ පළවෙනි කොටස කියන එම රටාවේ මුල් පද තුන ලියන්න. පළවෙනි කොටස තමයි මෙන්න මේ විදිහට මුල් පද තුන ලියන්නලු. ඔන්න ලිව්ව ළමයි. අපිට කියන්නේ මුල් පද තුන ලියන්න නේ. ඔන්න ලිව්වා. මේක ලියන්න දැන් කවුරු? දැන් හෙට ටියුට් එකේ ලියන්න ඕන මේවා. කොමියුනිකේෂන් එකකින් ගන්න ළමයි ටියුට් එක. මේ ටියුට් එක ළමයි මේ print out ගන්න එපා මේ. එලින් ෆොටෝ කොපි මැෂින් එකකින් ගන්න පුළුවන්. එතකොට කොලයක් රුපියල් 3ක් 4ක් 5ක් නේ වෙන්නේ. අර කොලයකට 40ක් 50ක් ගන්න දැන් තියෙන ඒවට යන්න එපා.
හරි. ඒතර වැඩි තේරුණානේ ළමයි. පළමුවෙනි පදේ හොයන්න නම් int එක ආදේශ කරන්න. දෙවන පදේ හොයන්න නම් int දෙක ආදේශ කරන්න. තුන්වෙනි පදේ හොයන්න ළමයි int තුන ආදේශ කරන්න. මේ දක්වා මේ ටික තේරුණ ළමයි පොඩ්ඩක් මෙහෙම අත උස්සන පොඩ්ඩක් කැමරේකට. කැමර නැතිම අය රේස් වෙන්න දාන්න. අත උස්සන්න මෙහෙම. අත උස්සයින මම කියන ගමන්. හොඳයි ළමයි very good very good. ගොඩක් ළමයිට තේරිලා. ඊට පස්සේ ළමයි මේ ක්ලාස් එක අපි කරන ක්ලාස් එකේ වාට රෙකෝඩින් එක වීඩියෝ එක දෙනවා. කලාතුරකින් නොතේරුණු ළමයි කිව්වොත් වීඩියෝ එකෙන් බලලා නැවත බලලා තේරුම් ගන්නත් පුළුවන්. ළමයි ඔයාලට සතියට දින දෙකක් අපි ක්ලාස් එක කරනවා. මේ සතියේ ළමයි දවස් දෙක අපි කරන්නේ නැහැ. අර මේ දවස්වල ළමයි ඇඩ් වෙනවා ඒක නිසා මේ ඒ ළමයිට මේ පාඩම ඉගෙන ගන්න chance එක පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ පාඩම මේ සතියේ දවස් දෙකක් දාන්නේ නැහැ. ඊළඟ සතියේ ඉඳන් ළමයි ඔයාලට දවස් දෙකක් දානවා. ඔයාලට හැමෝටම ළමයි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන මේ ලබන සෙනසුරාදා මේ ටයිම් එකටමයි. ඒ කියන්නේ 5:30ට. හරි. ඊට පස්සේ මේ ඔය 5:30ට එන්න බැරි ළමයිට අපි වෙන ටයිම් එකක් දෙන්න පොඩි බලන්නම් ඕවර් කරි කළා. එහෙම ගැටලු තියෙන අයට ඒ අමතර තව ඊළඟට තව දවසක් එන්න බැරි නම් වෙන ටයිම් එකකට ක්ලාස් එක කරන්න බලන්නම්. එතකොට ළමයි මෙහෙමයි මේ බලන්න. ඊට පස්සේ ළමයි මේක දෙවෙනි කොටසේ අහනවා අපෙන්. දෙවෙනි කොටසේ අපෙන් අහනවා ළමයි 12 වෙනි පදය. අන්න දැන් අහනවා ළමයි 12 වෙනි පදය ගන්න. හරි ලේසි මේ බලන්න. මේක අපෙන් අහනවා ළමයි 12 වෙනි පදය. ආයිති ළමයි 12 වෙනි පදය ඇහුවොත් int 12 දාන්න. 12 වෙනි පදය ඇහුවොත් ළමයි int දාන්න 12. 12 වෙනි පදය ඇහුවොත් මේ int දාන්න 12. දැන් බලමු සුළු කරලා. 4 වරක් 12 48යි. ඉතින් 3ක් අඩු කරනවා. 48න් ළමයි 3ක් අඩු කරොත් 45යි. අන්න ඒකත් ලියාගන්න එනම්. හරි. ඒ ළමයි ටයිම් එක හරියට මට තව ක්ලාස් එකක් තියෙනවා. ඔයාලා ඊළඟට ළමයි ලබන සෙනසුරාදා සවස 5:30 ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ළමයි දැම්ම ක්ලාස් එකට මේ එකතු කරන්න. දැන් පහුවෙලා ආව ළමයි අර මුල් පාඩම බැටෑරෙන්න ඕනේ ඒකයි. හරි. ඒ ගෲප් හදලා ඉක්මනට හදන්න එක මේ. පහුවෙලා හැදුවොත් වැඩක් නැහැ ඒකයි. හරි. දැන් ළමයිටම ගෲප් හදන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඒ ළමයි මේ අද ක්ලාස් එක මෙතනින් නවත්තමු. අයිවන් සියලු දෙනාට good night good evening. හරි.